පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සැබෑති දායකත්වය ලබා දෙනවා වඳුරාමුල්ල ඌරාපොළ පදිංචි RGD සත්කුමාර මහතා, රාජකිරිය ඔබේසේකරපුර පදිංචි UL සෝමාවති මෑණියන් සහ නාරම්මල කලිපොළ පදිංචි ලියනගේ ඩොටි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සැදැහැති පිරිස. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කෝනුකෝ බන්තේ හේතුකෝ පච්චයා යේන තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝන චිරට්ඨිතිකෝ හෝති. සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද ඔබ බෞද්ධ රූපවාහිනියට පැමිණිලා ඉතාමත් වටිනා උදාරතර අනුස්මරණීය පින්කමක් සිදු කරගන්න මොහොත. ලෝකේ වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. සමාන දෙයක් තියනවද? සමාන දෙයක් නැහැ. සමාන වෙනවනම් සමාන වන්නේ බුද්ධ වචනයමයි. බුද්ධ වචනයක්මයි සමාන වෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි රතන සූත්‍රයෙන් අපට ඇහෙනවා ධම්පි ධම්මේ රතනං පණීතං. මේ තුන් ලෝකලේ පහළ වෙච්ච ප්‍රණීතම මණික බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනේ. ඒ බුද්ධ වාසිතය. ඒ බුද්ධ වාසිතයට, ඒ බුද්ධ වචනයට බාහිර ලෝකයේ කිසි කෙනෙකුගේ ඉගැන්වීමක් සමාන වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ මේ උතුම් වූ ධර්මය දෙව් මිනිස් සහිත ලෝකයට හිතසුව පිණිස හෙළිදරව් කිරීමට. ඒකට හේතුව තමයි මේ සංසාරයේ සත්වයාට අනතුරක් තියෙනවා. අනතුරක් නෑ වගේ ඉන්නවා. නේද? හැබැයි අනතුරක් පස්සෙන් එළවෙනවා. මොකක්ද අනතුර? සතර අපායට වැටි වැටි යන ගමන. ඒතර කෙනෙක් දැන් මැරුණොත් අපිට කියන්න බෑ. දැන් මැරුණොත් උපදිනවා. හැබැයි උපදින තැන තීරණය කරන්නේ බාහිර කෙනෙක් නෙවෙයි. උපදින තැන තීරණය කරන්නේ කර්මය. කර්මය නේද? කර්මය භවපච්චයා ජාති. භවයට අනුවයි උපදින්නේ. මේ ඉපදුනේ භවයට අනුව. දැන් මරුණොත් දැන් ඉපදින්නේ භවයට අනුව. අනාගතෙත් වෙන සත්‍යය උපදින්නේ භවයට අනුව. එහෙනම් පින්වත්නි මේ සංසාරයේ සෝචනීය ගමනක් නෙමෙයිද? ඇයි හැදෙන දේ බාර ගන්න බෑ.
හැදෙන දේ බාර ගන්නවා. අනේ මට නම් මේකේ බා කියලා කර්ම නියාමයේ කර්මය තුලින් දෙන උපත කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. කර්මයෙන් සත්වයාට හදලා දෙන්නේ මරණය මතේ නිරේ යන්න නම් නිරේ යන්න ඕනේ. ඇයි? ඒක තමයි කර්ම නියාමය. කර්ම දායාතිය. කර්ම ඥාතිය. එහෙමයි සත්‍ය ලෝකෙ පාල වෙන්නේ. කර්මයෙන් මරණය මතේ උපතක් හදලා දෙන්නේ තිරිසන් ලෝකයට නම් එයා තිරිසන් ලෝකේ උපදිනවා. ඒක බාහිර කෙනෙකුට වළක්වන්න බෑ. බාහිර බලවේගයට ඒක පාලනය කරන්න බෑ. ආත්මයක් නෙවෙයි අනාත්මයි. ඒතර කර්මයේ විසින් මරණය මැත්තේ හදලා දෙන්නේ පෙරේත ලෝකේ නම් මෙතනින් උස්මට ගියත් පෙරේත ලෝකේ. ඒ නිසා පින්වත්නි මේ සෝචනීය සංසාර ගමනින් සත්‍යයට මෙදෙන්න තියෙන ඊටාම වටිනා ස්වර්ණමය කාල පරිච්ඡේදය තමයි බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය මිනිස්සුන්ට අහිමි වෙනවා කියලා කියන්නේ මිනිස්යාට අහිමි වෙන්නේ සනාතන පිළිසරණ. බුදු ශාසනය අහිමි වෙනවා කියන එක අදහස තමන්ගේ රැකවරණේ අහිමි වුණා කියන එක. ආරක්ෂාව නැති වුණා කියන එක. පිහිට නැති වුණා කියන එක. සුගතිය නැති වුණා කියන එක. ඒ නිසා අප කල්පනා කරන්න එපා පින්වත්නි මේ ජීවිතයේ අපට වැදගත් වෙන්නේ කාල බීල සන්තෝෂයෙන් මැරෙන එක කියලා. කාල බීල සන්තෝෂයෙන් මැරිච්ච පමණින් කෙනෙක් මරණය මැත්තේ සුගතිය යන්නේ නැහැ. සුගතිය යන්න නම් පින්වත්නි මේ ලැබිච්ච වටිනා අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්න ඕනේ. මොකද අවස්ථාව? බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය තුළ තමයි අපි හැමදෙනාම පින්වත්නි මේ ජීවිතය තුළ ආරක්ෂාවක් හොයාගෙන යන්නේ. බාහිර ලෝකේ ආරක්ෂාවක් තිබේද? බාහිර ලෝකේ ආරක්ෂාවක් නැහැ. කාටවත්. එතකොට බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මිනිස්සුන්ට සනාතන වූ පිළිසරණ ලබා දෙන තැන. දැන් අපි හැමදෙනාම පින්වත්නි මනුස්ස ලෝකයට ආවේ බුද්ධ ශාසනය නැති යුගයකද? අපි සියලු දෙනාම බුද්ධ ශාසනය තිබෙන යුගයකයි මිනිස් ලෝකේ ආවේ. මේක එහෙමනම් සූල්පටු හමු වීමක්ද? සූල්පටු හමු වීමක් නෙමෙයි. ඊටාම දුර්ලභ වූ අවස්ථාවක් පින්වත්නි මේ අවසන් වේගන යන්නේ අනාගතයේ බුද්ධ ශාසනය පහළ වෙන්නේ මනුස්ස ලෝක මේ මනුස්ස ආයස් පිරීලා මනුස්ස ආයස් 80000ට වර්ධනය වෙච්ච දවසට අනාගතයේ මෛත්‍රී නමින් සම්බුදු කෙනෙක් පෘථිවියේ පහළ වෙනවා. එතකොට මනුලෝ ආයුෂ 80000ක් ආයුෂ ඒ බුද්ධ ශාසනයෙන් පසුව පින්වත්නි ආයි බුදු කෙනෙක් පහළ වෙන බවට සලකුණක් නැහැ. කල්ප කෝටි ගාණක් යනතුරු ලෝකේ බුදුවරු නැහැ. බුද්ධ ශූන්‍යයි. එතකොට ලෝකේ සත්‍යය අයුබවල පහළ වෙන්නේ නැද්ද? බිහි වෙන්නේ නැද්ද? බිහි වෙනවනේ. කර්මානුරූප සත්‍යය උපදිනවා. හැබැයි ඒ උපදින කාටවත් ජීවිතයට පිළිසරණක් නැහැ. එතකොට කර්මානුරූපව මරණයටපත් වෙලා සතර අපායට යාවි. සතර අපායට වැටෙන ජනගහනී ප්‍රතිශතය කොච්චරද? නියසිලට ගත්තු පස් ටිකක් අරගෙන දවසක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මනුස්ස ලෝකේ අවසන් වෙලා ඒ මනුස්ස ලෝක අවසන් වෙලා මේ සතර අපායට වැටෙන පිරිස මහ පොළොවේ පස් වගේ. එතකොට සුගතියට යන පිරිස මේ නියුණු පස් ටික තිබ්බා. එතකොට බලන්න පින්වත් කොයිතරම් බිහිසුණු අනතුරක ප්‍රහාරයක් අපට එල්ලෙනවද? නියපිටට ගත්ත පස් ටිකක් වගේ කියන මනුස්ස ලෝකයෙන් පසු යලි සුගතියට එන්නේ. මනුස්ස ලෝකවල බහුතරයක් එතකොට කොහෙද යන්නේ? මනුස්ස ලෝකවල ඉන්න අයගෙන් බහුතරය උපදින්නේ සතර පායේ. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, නිරේ, අසුර ලෝකේ. ඒ නිසා පින්වත්නි ඒ අනුතරෙන් අපට නිදහස් වෙන්න
වටිනා අවස්ථාව අපි අයිමි කරගන්න හොඳ නැහැ. මේ අපි ගත කරන කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාළ බුද්ධ ශාසනය තමයි ඔබට දැන් මේ මුණ ගැහුනේ. බුද්ධ ශාසන කීයක් පහ කරගෙන ආවද? බුද්ධ ශාසන පසු කරගෙන ආවා. බුද්ධ ශාසන අපට අහිමි වුණා. මේ මහා භද්‍ර කල්පයේ බුද්ධ ශාසන දැන් මේකට හතරක් පහළ වෙලා අවසానයි. දැන් මේ ගෞතම බුද්ධ ශාසනය. එතකොට මේ මහා භද්‍ර කල්පයේ තව එක බුද්ධ ශාසනයයි. ඒ මනුස්ස ආයුෂ 80000ට වර්ධනය වෙච්ච යුගය. එතකොට මේ බුද්ධ ශාසනය පහළ වෙනකොට මිනිස්සයා මෙතනින් පිළිසරණක් නැතුව ගිහලා බැරි වෙලාවත් මේ බුද්ධ ශාසනය පහළ වෙච්ච කාලේ නිරේහිටිය. ඒ මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙන යුගයේ මෙතනින් යන කෙනා පිළිසරණක් නැතුව නම් යන්නේ. පෙරේත ලෝකෙ හිටියා. තිරිසන් අපායේ සතෙක් වෙලා හිටියා. ආයිමත්ය පින්වත්නි මේ සෝචනීය අඳුරු සසරට වැටෙනවා. බේරිලක් නැහැ. බාහිර කෙනෙක් නැහැ. යාඥා කරලා කන්නලා උකරලා ගීතිකා කියලා බේරන්න කෙනෙක් නැහැ. ඉන්නවනම් ඉන්නවා. ඒ පච. එතකොට බුද්ධ ශාසනයක තමයි මිනිස්සුගේ සනාතන පිහිට. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම අපි තේරුම් ගන්න ඕනේ. ඔබ මේ මම කල්පනා කරා මේ දේශනාව මේ අද කියා දෙන්න බලාපොරොත්තු වෙන බුද්ධ දේශනාවට යන්න කලින් අද දේශනාවේ මාතෘකාව තමයි මේ අංගුත්තර නිකායේ 6 වෙනි නිපාතයේ තියෙන සූත්‍රය කිම්බිල සූත්‍රය කියලා. ඒ කිම්බිල කියන හාමුදුරුවෝ අරමුණු කරගෙන වදාළ දේශනාවක්. ඒ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන වදාළ දේශනාවක්. මේ දේශනාවට යන්න කලින් මම ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන මේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔබෙන් කවුරු හරි යවොත් බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා මොකක්ද දෙන පිළිතුර? බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? බුද්ධ ශාසනය කියලා කියන්නේ විශාල පන්සල්ද? විශාල හදන පන්සල්ද බුද්ධ ශාසනය? එහෙම නැත්නම් අවුරුද්දක සැරයක් පෙරහැරක් කරන එකද? එතකොට බුද්ධ ශාසනය කියලා හරියට බුද්ධ ශාසනය මොකක්ද කියලා ශ්‍රාවකයෝ තේරුම් ගත්තේ නැත්නම් එයාට බුද්ධ ශාසනය කරගන්න තියෙන දේ කරගන්න බැරි වෙනවා. ඒ බුද්ධ ශාසනය පිළිබඳ නිශ්චිත අවබෝධයක් නැතිකම. ඒතර බුද්ධ ශාසනය කියලා කියන්නේ පෙරහැරවල කරන එකවත් බුද්ධ ශාසනය කියලා විශාල පන්සල් හදන එකවත් නෙමෙයි. බුද්ධ ශාසනයේ බබලේවා බුද්ධ ශාසනයේ බබලේවා කියලා අපි කියවාට බුද්ධ ශාසනයේ බබලවන කෙනෙක් පේන්නේ නැහැ හරියට. ඒතර බුද්ධ ශාසනය බබලන්න දැන්වීමක් ගහලා පුළුවන්ද? පෝස්ටර් එකක් ගහලා පුළුවන්ද? බුද්ධ ශාසනය බබලවන්න සම්මන්ත්‍ර තියලා පුළුවන්ද? බුද්ධ ශාසන බබලවන්න ඔය එකකින්වත් බෑ. බුද්ධ ශාසන බබලවන්න නම් බුද්ධ ශාසනයට ඇතුළු වෙන ශ්‍රාවකයා බුද්ධ ශාසනය හඳුනා ගන්න ඕන. බුද්ධ ශාසනය අවබෝධ කර ගන්න ඕන. එතකොට තමයි බුද්ධ ශාසනය තුලින් ඊටම වටිනා මිනිසෙක් බවට පත් වෙලා නැගී හිටින්නේ. එතකොට තමයි බුද්ධ ශාසනය බබලන්නේ. ඒතර බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වත්නි මතක තියාගන්න කාරණා තුනකට. පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. පර්යාප්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. දැන් මේ දේශනාවෙන් කියන්නේ පර්යාප්ති ශාසනය අතුරුදහන් වීමට බලපාන සාධක. පර්යාප්ති ශාසනය නැති වෙලා යන්නට අතුරුදහන් වීම සඳහා බලපාන හේතු. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට කියා දෙන්නේ. එතකොට පර්යාප්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සොකී ඥාණයෙන් අවබෝධ කොට වදාළ බුද්ධ වචනේ. ඒ පර්යාප්ති ශාසනය තමයි දැන් ඔබට මේ දේශනාවලින් කියලා දෙන්නේ. මේ බෞද්ධ නාලිකාවෙන් නිරන්තරයෙන්ම කියා දෙන්නේ මොනවද? පර්යාප්තිය. බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ මෙයයි.
බුදුරජාණන් වහන්සේ වදාළ විනය මෙයයි. කියලා හරියට ශ්‍රාවකයා නිශ්චිතව තෝරා බේරා ගන්න දක්ෂ නොවුනොත් ඒ ධර්මඥානය ඔබට නැතිනම් ඔබ බොරුවට මුලාවට අහු වෙන්නේ නැද්ද? අසත්‍යයට අධර්මයට අවිනයට අහු වෙන්නේ නැද්ද? අසත්‍යයට අධර්මයට අහු වෙලා යනවා. විශ්ව වෙලා යනවා සුනාමිය වගේ. ගහගෙන යනවා. එහෙම වෙලා නැද්ද? මේ රටේ මිනිස්සුන්ට වෙලා ඉවරයි. නොයේ තැන්වල කියන මිසදිටු පිළි අරගෙන මිත්‍යා දෘෂ්ටිකෝ සරණ යන්නේ නැද්ද? අසත්‍ය අධර්මයේ පිළි අරගෙන අසත්‍ය අධර්මයේ අනුගමනය කරන්නේ නැද්ද? පෞද්ගලික පුජ්‍යල තෝරාගෙන ඒ අය සරණ යන්නේ නැද්ද? එතකොට ඒගොල්ලන් තිසරණේ තිබිලාද? තිසරණේ නැහැ. එතකොට කෙනෙක් පෞද්ගලික පුජ්‍යලයක් වශයෙන් සරණ යනවා නම් අපිට සරණ යන්න තියෙන්නේ කාවද? පුජ්‍යලයක් වශයෙන් අපිට තනි පුජ්‍යලයක් වශයෙන් අපි අරගෙන අපිට සරණ යනවා නම් සරණ යන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේව පමණයි. ඊළඟට අපි ධර්මයක් වශයෙන් සරණ යනවා නම් අපි සරණ යන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මයමයි. පිරිසක් සරණ යනවා නම් සරණ යන්න තියෙන්නේ ශ්‍රාවක සංඝයා. නිසා පෞද්ගලිකව තෝරන්න එපා. පෞද්ගලිකව තෝරාගෙන තමන්ගේ සමන්ගේ ආසාවන් අනුව අපේක්ෂාවන් අනුව පෞද්ගලික පැහැදීමක් උඩ පුජ්‍යලිය සරණ ගිහිල්ලා කවදාවත් මේ බුද්ධ ශාසනයෙන් ඒයට ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා. ඒ පරයාපි ශාසනය තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ පළවෙනි අංගය ධර්මය. ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා දියුණු කරනවා නම් ඒක ප්‍රතිපත්ති ශාසනය. මේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුළ සෝතාපන්න වුණොත්, සකදාගාමී වුණොත්, අනාගාමී වුණොත්, අරහත් වුණොත්, ඒ මාර්ගඵල අවබෝධ කර ගැනීම ප්‍රතිවේද ශාසනය. දැන් ඔබට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන පරයාප්ති ශාසනය අතුරුදහන් වෙන්නට බලපාන කරුණු ටිකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරද්දී උන්වහන්සේ වැඩ ඉන්නේ කිම්බිලායන් විවෘත නිචුලවණේ. ඒ කිම්බිල කියලා කියන නගරයක නමක් මේක. ඒ ස්වාමීන් වහන්සේගේ නමත් ඒ නම තමයි. ඒ නගරයේ බුදුරජාණන් වහන්සේ නිචුලවණේ වාසය කරන කාලේ. නිචුල කියලා කියන්නේ පාලි මිදෙල්ල. මිදෙල්ල වනේ භාග්‍යවතුන් වහන්සේ මේ වැඩ ඉන්න කාලේ භාග්‍යවතුන් වහන්සේ ළඟට දවසක් මේ ස්වාමීන් වහන්සේ කිම්බිල ස්වාමීන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහුවා. අහපු ප්‍රශ්නේ තමයි කෝනකෝ බන්තේ හේතු කෝ පච්චයෝ යේ තථාගතේ පරිනිබ්බුතේ සද්ධාම්මේන චිරට්ඨිතිකෝ හෝති इति. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් විමසා සිටින්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මය බොහෝ කාලයක් නොපවතින්නේ නම් ඒ බොහෝ කාලයක් නොපවතින්නට හේතුව කුමක්ද? හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද කියලා විමසා සිටියා. අන්නේ විමසා සිටපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන මේ සද්ධර්මයේ එනත පරයාප්ති ශාසනය බොහෝ කාලයක් නොපවතින්නට බලපාන කාරණා කීපයක්. ස්ථිරසාරව මේ සමාජයේ මේ ධර්මයේ නොපවතින්නට හේතු වන කාරණා කීපයක් භාග්‍යවතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට දේශනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණේ මෙතන පැහැදිලි කරනවා ඉද කිම්බිල තථාගතේ පරිනිබ්බුතෝ භික්ඛු භික්ඛුණී උපාසකා උපාසිකායෝ සත්තරි අගාරවා විහෙරಂತಿ අපතිස්සෝ. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් භික්ෂුව තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ තථාගතයන් වහන්සේගේ ඇවෑමෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට සත්තරි අගාරවා විහෙරಂತಿ අපතිස්සෝ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව ගෞරවය නැති වෙනවා නම් පිළිගැනීම විශ්වාසය නැති වෙලා යනවා නම් ඒ සිව්වණක් පිරිසට සිව්වණක් පිරිසකින් ඒ
ගෞරවයේ බිඳවැටි යනවා නම් විනාශ වෙලා යනවා නම් ඒ තථාගතයන් වහන්සේව ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව තියෙන යටහත් පැවතුම් දුර්වල වෙලා යනවා නම් නැති වෙලා යනවා නම් පින්වත් භික්ෂුව ඒක තමයි පළවෙනි කරුණ. මේ සද්ධර්මය බොහෝ කාලයක් නොපවතින්නට. ඒතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ පළවෙනි කාරණේ මොකක්ද එවනම්? ශාස්ත්‍රූන් වහන්සේව හඳුනාගෙන ශාස්ත්‍රූන් වහන්සේ සරණ යන එක. සරණ යනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බාගෙට සරණ ගියොත් බාගෙට තමයි ඔක්කොම පිටින්නේ. හරියට සරණ ගියොත් හරියට ඔක්කොම පිටිනවා. ඒතකොට ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් නෙවෙයිද මේ රටේ තියෙන්නේ. බෞද්ධ කියවට මහ ලොකුට අපිත් බෞද්ධ මුතු පරම්පරාව බෞද්ධ කියලා කියන්නේ. හැබැයි කතා කරලා බලන්න ඕනි බෞද්ධකමේ තරම තේරෙන්නේ. ඒතර කතා කරලා බලනකොට අපිට පේනවා බෞද්ධ කියවට මේගොල්ලන්ට බුදුරජාණන් වහන්සේගේ පැහැදීම හිතේ නෑ. අප්‍රසාදින් කතා කරනවා කොහොමද වෙන්නේ? ඕවා වෙන්න පුළුවන්ද? ඔහොම වෙන්න පුළුවන්ද? ඕවා ඒ කාලේ දැන් මේ කාලේ ඕවා පුළුවන්ද? නොඒක ආකාරයේ මත ඉදිරිපත් කරනවා සැක සංකා ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරද්දී බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන කතා කරද්දී උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ගැන කතා කරද්දී භාගතුන් වහන්සේගේ අසිරිමත් දේවල් ගැන කතා කරද්දී අච්චරිය අපූර්ත ධම්ම කියලා කියන්නේ ඒවනේ අසිරිමත් දේවල් කාටවත් ආවේනික නැති ගති ගුණ ආශ්චර්යමත් ගති ගුණ ශාස්ත්‍රුන් වහන්සේට තිබුණා. නවාංග ශාස්ත්‍රීය ශාසන එකක් නේ අච්චරිය අද්භූත ධම්ම කියන්නේ. ආශ්චර්යමත් අද්භූත කාරණා ශාස්ත්‍රීය වහන්සේගේ ජීවිතවල පරිපූර්ණයි. ඒවා මවලා බොරුවට මේ ගොතලා කියපු කතන්දර නෙමෙයි ශාස්ත්‍රීය වහන්සේගේ ගුණ ඒවා. ඒක බුදු කෙනෙකුට පමණයි ලෝකෙ පිළිටන්නේ. ඒතර ඒව ගැන කතා කරලා කොහොමද වෙනව වෙන්න පුළුවන්ද? ඔය පස්සේ කාලේ තියුච්ච නේද කියලා නොඒකාකාරී මතවාද සැකසංකා පහල කරනව නේද? වාදිවාද කරනව නේද ඒව ගැන? එහෙනම් අපිට පේනවා බොහෝ පිරිසකට බෞද්ධ කියවට පින්වත්නි ඒ අයට බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන අවබෝධයෙන් සරණ යන අවස්ථාව ලැබිලාද? අවබෝධයෙන් සරණ යන අවස්ථාව ලැබිලා නැහැ. සරණ යන හරියට අවස්ථාව ලැබෙච්ච නැති නිසා තමයි පැහැදීම නැත්තේ. ඒතර හරියට සරණ යන්නේ හරියට හඳුනාගත්තොත් කවුද? ශාස්ත්‍රූන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ. හරියට හඳුනා ගන්න තියෙන්නේ මතු පිටින් බාහිර ප්‍රතිමාවකින් නෙවෙයි. එහෙනම් ශ්‍රාවකයා තුළ මනාකොට ප්‍රසාදේ ඇති වෙන්න නම්, ප්‍රසාදේ ජනනය වෙන්න නම්, ප්‍රසාදේ ජනිත වෙන්න නම්, හිත තුළ ශ්‍රද්ධාව මතු වෙන්න නම්, එයා හරියට බුදුරජාණන් වහන්සේ අඳුර ගන්න ඕනේ ගුණ වශයෙන්. ගුණ වශයෙන් හඳුනා ගන්නකොට නෙවෙයි අපිට පැහැදීමක් ඇති වෙන්නේ. බලන්න හොඳට හිතලා. කෙනෙක් ගැන ගුණ කියනකොට නෙවෙයි අපිට පැහැදීමක් ඇති වෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් ටියුෂන් ගුරුවරු ඉන්නවා. තේරෙන මාතෘකාවක් ගන්න බෑ. උදාහරණයක්. සමහර ගුරුවරු ගැලගෙන ඒ ගුරුවරට හරි ෂෝ. ඒ සර් හරි හොඳයි. හරි හොඳට උගන්වනවා. හරි පැහැදිලි. යන ශිෂ්‍යෝ පාස් වෙනවා කියන විභාග කියලා ඔන්න කියනවා. ඒතර ඒ කියන්නේ මොනවද යාගෙන? ඒ ගුරුවරයාගේ ගුණ ගැන කියනවා. ඒ ගුණ නේවා. එයා හරි හොඳයි. එයා හොඳට උගන්වනවා. එයා කියන දේ පැහැදිලි. හරි නිරවුල්, හරි ආකර්ෂණීයයි, විභාග පාස් වෙනවා. ඒ මොනවද? ඒ ගුරුවරයාගේ ගුණ. ඒතර මේ ගුණ කියනකොට අංකත් ඵලයන් කොල්ලෝයේ ඒ පන්තියට. උඹත් කෙල්ලේ ඵලයන් ඒ ක්ලාස් එකට. කියලා ඒ දෙමාපියෝ ඒ ගුරුවරයාගේ පන්තියට යොමු කරන්නේ නැද්ද? යොමු කරනවා. ඇයි? පැහැදීමක් ඇති වුණා. මොනවද? ගුණ. මම මේ කිව්වේ සරල උදාහරණයක්. ඒ වගේ පින්වත්නි අපේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රාවකයා ගුණ වශයෙන් හඳුනා ගන්න අසමත් වුණොත් ගුණ වශයෙන් සාස්ෘණ වහන්සේව හඳුනා ගන්න අදක්ෂ වුණොත් එයාට ශ්‍රද්ධාව පිළිටන්නේ නැතු වෙනවා. ශ්‍රද්ධාව පිළිටන්නේ නැතුව ගියාට පස්සේ එයාට තියෙන පැහැදීමක්ද අපැහැදීමක්ද? අපැහැදීම. ඒ නිසා තමයි මේ රට විශාල පිරිසක් පින්වත්නි අශ්‍රද්ධාවෙන් පෙළෙන්නේ. අශ්‍රද්ධාව කියන්නේ පින්වත්නි මහා සාපයක්.
ශ්‍රාවකයෙකුට දිනුතුකම. ඇයි? එයා බුද්ධ ශාසනය තුල ආධ්‍යාත්මිකව දියුණු වෙන්න කල්පනා කරන කෙනෙක් නෙවෙයි. ඒ චින්තනයෙන් බැහැර වෙලා. එයා නමට බෞද්ධ කියලා පෙනී ඉන්නවා. එයා සබ්දනගල බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියයි. හැබැයි එයාගේ හදවත තුල බුදුරජාණන් වහන්සේ නැහැ. එයාගේ හදවත තුල බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදේ නැහැ. તો ශාස්ත්‍ර වහන්සේ පිළිබඳ ප්‍රසාදේ නැති වෙනකොට ධර්මයේ ගැන ප්‍රසාදේ ඇති වෙයිද? ධර්මයේ ගැන ප්‍රසාදේ ඇති වෙන්නේ නැහැ. ඇයි? ශාස්ත්‍ර ප්‍රසාදේ නැහැ. ශාස්ත්‍ර ප්‍රසාදේ ඇති වෙන්නේ නැති වෙන තමයි ශ්‍රාවකයා ධර්මයට එවෙන්නේ. ධර්මයට පැහැදීමක් ඇති කරගන්නේ. તો සංඝයාට පැහැදීමක් ඇති වෙනවා ඒකම. ඒ නිසා පින්වත්නි මේක සුළුපටු දෙයක් නෙමෙයි මේ පහදිනවා කියන එක. පහන් සිතක් ඇති කරගන්නවා කියන එක සරල දෙයක් නෙමෙයි. ඒ පහන් සිත පැහැදිච්ච බව ඇති වුණොත් තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව අර ගෞරවය කියන එක හටගන්නේ. ඒ යටහත් පැවතුම් ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ නිසා පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේව සරණ යනකොට ඒ සරණ යා යුත්තේ තථාගතයන් වහන්සේ කවුද කියලා හරියට හඳුනාගෙනමයි. හඳුනා ගන්න නැතුව සරණ ගියාට සරණ කඩින් කීවා පමණයි. හිතේ සරණ පිහිටන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න තියෙන්නේ උන්වහන්සේගේ ගුණ. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා මේවා ගුණ. તો සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ වශයෙන් හඳුනාගෙන කෙනෙක් අවබෝධයෙන් සරණ ගියාට පස්සේ එයා තුල නොසෙල්වෙන පැහැදීමක් ඇති වෙනවා. ඒ පැහැදීමත් එක්ක ඇති වෙන්නේ මොකක්ද ඊළඟට? ගුණ වශයෙන් හඳුනාගෙන සරණ ගිහිල්ලා පැහැදුනොත් එයාට ඊළඟට ඇති වෙනවා ගෞරවය. අද නැත්තේ මොකද්ද? ගෞරවය නෑ. ඒ කියන්නේ පැහැදීම නෑ. ගෞරවයක් ඇති වුණොත් නේ අපි පැහැදීමක් ඇති වුණොත් නේ ගෞරව කරන්නේ. පැහැදීමක් නැත්තම් ගෞරව කරන්නේ. දැන් බලන්න සමහර මිනිස්සු වන්දනාගමන් ගියාට පස්සේ අපිට පේන දෙයක් තමයි ඔය මහා සෑයට රුවන්වැලි මහා සෑයට එහෙම ගියාම සමහර මිනිස්සු වදින දිහා පොට්ටක් පැත්තකට බලාගෙන ඉන්නේ. එතකොට තේරෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය මොන වගේ නෝන්ජල් එකක්ද කියලා. තුට්ටුවක් වටින්නේ. බලන්න වදින විලාසය. මම දැක එක දවසක් මහා සෑයට ගිහලා රුවන්වැලි මහා සෑය ළඟ එක කොල්ලෙක් සෙල්ෆි ගන්නවා. මහා සෑයට පිටුපාලා. කොයිතරම් භයානක අකුසල්ද මේ. කවදාවත් දරුවනේ එවැනි දේවල් කරන්න එපා සිද්ධාස්ථාන භූමි තුල. ධාතුන් වහන්සේලා tempat ධාතු චෛත්‍යයන් වහන්සේලාට පිටුපාලා එවැනි දේවල් කරන්න එපා. ඒක අපිට පේනවා එහෙමනම් බොහෝ පිරිසක් පැහැදීමකින් නෙමෙයි. ඒ කියන්නේ පහදීමක් නැති නිසා තමයි ගෞරවෙ නැත්තේ. වදින තාල බලන්නකෝ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිභාවක ඉදිරිපිටට ගිහිල්ලා උන්වහන්සේගේ ඒ සම්බුද්ධත්වයට පත් වෙන උපකාර වෙච්ච බෝධින් වහන්සේ ඉදිරිපිට මහා සෑයක් ඉදිරිපිට වන්දනා කරන බොහෝ විට මල් ටික තිබ්බා. හිටගෙනම වැන්දා ගියා. පසඟ පිහිටුවාවත් වදින්න තරම් හිතේ පැහැදීමක් නැති නිසා ඒ ගෞරවය මතුවෙන්නේ. ගෞරවය මතුවෙන්න නම් ඇතුලේ පැහැදීම තියෙන්න ඕන. ශාස්ත්‍රූන් වහන්සේ ළඟයි මම මේ ඉන්නේ. ද්‍රෝණ්‍ය ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා පින්වම් පා විලාසයෙන් මේ පුණ්‍ය භූමිය තුල කියලා. ඒ බුදුරජාන් වහන්සේ පිළිබඳව සදහැ සිතක් ඇති වුණා නම් හරියට පැහැදීමක් ඇති වුණා නම් ඒ ගෞරවේ නිරායාසයෙන් යාතුලින් මතුවෙනවා. ඒ නිසා පින්වත්නි පළවෙනි කාරණේ තමයි ශ්‍රාවකයා තුල මේ ශාස්ත්‍රූන් වහන්සේ පිළිබඳව මේ ගෞරවය නැති වෙලා ගියොත් එහෙම ධර්ම මාමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමාජයේ ටික ටික බැහැර වෙන්න පටන් ගන්නවා. බොහෝ කාලයක් පවතින්නේ නැහැ කියනවා. ඇයි මේ ධර්මයේ පවතින්නේ කණු හතරක් උඩ. මේ ශාසනයේ පවතින කණු කීයක් උඩද? කණු හතරක් උඩ. එතකොට කණු දෙකක් උඩ නෙමෙයි. එතකොට මේ කණු හතර
දොරවල වුණොත් ශාසනය මිදගෙන වැටෙනවා. ධර්ම මාර්ගයේ අතුරුදහන් වෙලා යන්න බලපානවා. ඒක හරියට පින්වත්නි අර මන්දිරයක් වගේ. මන්දිරයක් ලස්සන මන්දිරයක් තියෙනවා කණු හතරක් උඩ. එතකොට මේ කණු හතර තුල තමයි ලස්සන මන්දිරය පවතින්නේ. ඒ කණු ටික දිරලා ගියොත් කණු දෙකක් හරි තුනක් හරි දිරලා ගියොත් එහෙනම් මොකද වෙන්නේ? කණු දෙකක් උඩ දිරලා ගියාට පස්සේ අර ඒ මන්දිරයේ ශක්තිමත්ව පවතින්නට හැකියාව නැහැ තවදුරටත් ඉදිරියට. ඒ කොයි මොහොතක හෝ ඒ මන්දිරයේ ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේ පින්වත්නි මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ මේ උතුම් සද්ධර්ම දායාදී පවතින්නේ කණු හතරක් උඩ. කණු හතර. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේ කණු හතර ශක්තිමත්ව තිබෙන තාක්කල් කවදාවත් පින්වත්නි මේ ලෝකාටවත් කිසිම මිසදිතු බලවේගයකට කවදාවත් මේ ශාසනය වටන්න බෑ. කවදාවත් මේ ධර්මයේ යටපත් කරන්න බෑ. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගේ සිවණ පිරිසම පින්වත්නි මනාකොට එහෙමනම් මේ බුද්ධ ශාසනයේ සරණ මනාකොට සරණ පිටන්න ඕන. මනාකොට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන මුළු හදවතින්ම වාගට නෙමෙයි. හදවතින්ම සරණ ගිහිල්ලා මනාකොට ඒ තිසරණ පිළිටන්න ඕන. බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව පිළිටන්න ඕන. පැහැදීම පිළිටන්න ඕන. අන්න එතකොට තමයි ඒ ශ්‍රාවකයාට ගෞරවය සාසුන් වහන්සේ පිළිබඳ ගෞරවය උපදින්නේ. ඒක භික්ෂුන් වහන්සේලා තුලත් පිළිටන්න ඕන. භික්ෂුණීන් වහන්සේලා තුල පිළිටන්නත් ඕන. උපාසක උපාසිකාවන් තුලත් පිළිටන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒක ඒ ආකාරයෙන් ඒ ගෞරවයේ සාසුන් වහන්සේ පිළිබඳ ගෞරවය නැති වුණොත් ශ්‍රාවකයාට ධර්මයේ විනාශ වෙන ධර්මයේ බොහෝ කාලයක් නොපවතින්නට බලපාන කාරණාවක් හැටියටයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අද කාලේ බලනකොට පින්වත්නි බොහෝ විට සාසුන් වහන්සේ පිළිබඳ ගෞරවයක් නැහැ වගේ පේනවා නේද? ගිහියයිට කට වඩා ගිහියයිට ගැන කතා කරන දෙයක් නැහැ. පැවිදි අයට උනත් පින්වත්නි පැවිදි පක්ෂයේට සාසුන් වහන්සේ පිළිබඳ ගෞරව නැති වුණොත් එහෙම ඒක තම අනිත් ශ්‍රාවකීන්ට උපාසක උපාසිකාවන්ට බලපාන්නේ නැද්ද? ඒ ගෞරවය බෙදවතුණු භික්ෂුවකගෙන් ඒ භික්ෂුවගෙන් ධර්මයේ අහන අයට තුල පිළිටයි ගෞරවය. ඒ භික්ෂුව ඇසුරු කරන අයට පිරිසට සාසුන් වහන්සේ පිළිබඳ ප්‍රසාදයක් ඇති වෙයිද? ප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. විශාල විනාශයක් කරන්න පුළුවන් පින්වත්නි යම් කිසි පැවිදි කෙනෙකුට සාසුන් වහන්සේ ගෞරවය පිළිගන්නොත් ඒකෙන් වෙන හානිය සුළුපටු හානියක් නෙමෙයි. ඒ පුජ්‍යලයා වටා එක්රොක් වෙන පිරිසක් ඒ ගණේටම වැටෙනවා. දැන් අවස්ථාවක භික්ෂුවක් වශයෙන් පෙනී ඉන්න කෙනෙක් තමන්ව හුවා දක්වනවා. බුදුරජාණන් වහන්සේව නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූත්වය ගැන නෙමෙයි කතා කරන්නේ. බුදු ගුණ ගැන නෙමෙයි කතා කරන්නේ. කතා කරන තමන් ගැන තමන්ගේ මැට්ටම් කියෝ වගේ. තමන්ගේ පදේ තමයි ගහන්නේ. තමන්ගේ වර්ණනාව තමයි කියන්නේ. එතකොට කියනවා මාව සරණ යන්න කියලා කියන්න පුළුවන්ද? ශ්‍රාවකයෙකුට අපි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕන කියලා කියන්න ඕන එක නම් අපේ යුතුයකම වන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේව සරණ යන්න. කියනවා අපි කියොත් මාව සරණ යන්න කියලා. මාව සරණ යන්න කියොත් අපිට එනම් පේනවා ඒ යන්නේ වෙන ගමනක්. ඒ යන්නේ බුද්ධ ශාසනය හරහා යන ගමනක් නෙවෙයි. ඒවා පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් පුජ්‍යලික තමන්ගේ අපේක්ෂාව නැති කරගෙන තමන් වජබින්න යන කතාවක් තමයි එතන තියෙන්නේ. තමන් ඉස්මතු වෙන්න යන ගමනක් තමයි එතන තියෙන්නේ. ඒතකොට කාටවත් කියන්න බෑ පින්වත්නි ශ්‍රාවකයෙකුට තමන්ව සරණ යන්න කියලා. તો ශ්‍රාවකයෙකුට සංඝයාට කියන්න පුළුවන්කම තියෙන්නේ සංඝයා සරණ යන්න කියලා විතරයි. මාව සරණ යන්න කියලා අයිතියක් කියන්න කාටවත් අයිතියක් නෑ ශ්‍රාවකයෙකුට. ඒතකොට ඒ පුජ්‍යලයා කියන්නේ මාව සරණ යන්න. ඒ පුජ්‍යලයා ඒ දේශනාවෙන් කියන්නේ මාව සරණ යන්න, මාව වෙත පැමිණෙන මාව සරණ යන්න කියලා සරණ යන්නට කියලා දෙනවා. ඒ නමක් දාලා මැදට සරණං ගච්ඡාමි
තුතියම් සරණං ගච්ඡාමි තතියම් සරණං ගච්ඡාමි කියලා නම දාලා කියනවා. කොයි තරම් පින්වත්නි නීච වෙලාද? කොයි තරම් පිරිහිලාද බලන්න මේ පුජ්‍යලිය මේ ලෝක සමාජයේ. ඒ නිසා පින්වත්නි කවදාවත් කාටවත් තමාව සරණ යන්න කියලා කෙනෙකුට කියන්න බෑ. එහෙම තමාව සරණ යන්න කියලා තමාව සරණ තමන් කරේ පහදින්න කියලා කවුරු හරි කියනවනම් එයා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා බුදුරජාණන් වහන්සේට ප්‍රසාදයටපත් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන යම් කිසි දවසක මේ භික්ෂුවකට හෝ වේවා භික්ෂුණියට හෝ වේවා උපාසකයාට හෝ උපාසිකාවට හෝ වේවා තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තථාගතයන් වහන්සේ පිළිබඳ ගෞරවය පිරිහුණොත් ඒ පැවතුම් පිරිහිලා ගියොත් ඒ ධර්මයේ සමාජي වැඩි කල රඳන්නේ නැහැ කියනවා. රඳන්නේ නැහැ කියනවා. පිළිලා යනවා. ඊළඟට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ කියා දෙන දෙවෙනි කාරණේ තමයි ධම්මේ අගාරවා විහරಂತಿ අපතිස්සෝ. තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව ගෞරවයේ පිළිවුණොත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඒ යටහත් පැවතුම් ශ්‍රාවකයා තුලින් ඉලිහිලා ගියොත් අන්නේ කාරණියත් හේතු කොටගෙන මහණෙනි මේ ධර්මයේ බොහෝ කල් පවතින්නේ නැහැ කියනවා. දෙවෙනි කාරණය මොකක්ද එමනම්? තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව ගෞරවය. අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ කාගේ අවබෝධයද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කියලා කියන්නේ ගුරු උපදේශ සහිත එකක්ද ගුරු උපදේශ රහිත එකක්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගුරු උපදේශ රහිතයි. සයං අභිඤ්ඤා සච්චිකත්තා අවේදේති. එහෙමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ සුඛී ඥාණයෙන් අවබෝධ කරගෙනයි වදාළේ. කාගෙන් අහලා නෙවෙයි. උපදේශ අරගෙන නෙවෙයි. ගුරු උපදේශ ලබාගෙන නෙවෙයි. සොකිය ඥානයෙන් අවබෝධ කරගත්තු දේ තමයි භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45ක් දෙව් මිනිස් සහිත ලෝකයට මහා කරුණාවෙන් පැහැදිලි භාෂාවකින් පිළිදරව් කළේ. ඒ ධර්මයේ කවදාවත් පින්වත්නි අභියෝගයක් කරන්න පුළුවන්ද? මේ ධර්මයට අභියෝගයක් කරන්න බෑ පින්වත්නි කවදාවත්. සාසුන් වහන්සේට අභියෝගයක් කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අභියෝගයක් කරන්නත් බෑ. ඒ නිසා පින්වත්නි ඒ සරණ යන ධර්මයේ පිළිබඳව අපි තුල පැහැදිලි විශ්වාසයක් පැහැදීමක් ඇති වෙන්න ඕන. ඒතකොට මේ පැහැදීම ස්ථාවර වෙනවා. සාසුන් වහන්සේ පිළිබඳව පැහැදීම ස්ථාවර වෙනවා. ධර්මයේ පිළිබඳව පැහැදීම ස්ථාවර වෙනවා. සෝවාන් වීමේදී. එතෙක් පින්වත්නි මේ කියපු ප්‍රසාදයේ ගෞරවය යම් ප්‍රමාණයකට ඇති වුණත් ඒවා වෙනස් වෙමින් චලනය වෙමින් තියෙන්න පුළුවන්. Taman තුළ ඇති වෙන අවබෝධයට අනුකූලව තමයි ඒ තුළ ස්ථාවර වෙන්නේ. සෝවාන් වුණාට පස්සේ ගැටලුව ඉවරයි. සෝවාන් වෙච්ච ශ්‍රාවකයාට පින්වත්නි ශාස්ත්‍රු ගෞරවය අංශු මාත්‍රයකින් වෙනස් වෙන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව ගෞරවය අංශු මාත්‍රයකින් වෙනස් වෙන්නේ නැහැ. බාහිර කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. අර බුදුරජාන් වහන්සේ පිළිබඳව ගෞරවය ගැන කියද්දී මට මතක් වෙනවා සිද්ධියක්. පළවෙනි කාරණේ චත්තපාණී කියලා අනාගාමී වෙච්ච උපාසකයෙක් හිටියා බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඒ චත්තපාණී කියන උපාසකයා දවසක් මේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීච ඉඳලා ඉන්න වෙලාවේ කොසල් රජතුමා ආවා. කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙන්න ආවට පස්සේ දැන් රජතුමා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. සාමාන්‍ය රජ කෙනෙක් කෙනෙකුට ස්වභාවය මොනවා වගේද? අනිත් සාමාන්‍ය යටත්වැසියෝ ගෞරවයක් වන්න ඕන. අද කාලේ නම් එනකොට ජය වේවා කියලා කියන්නේ. නැගිටලා ආසනවලින්. මං කියව සාමාන්‍ය උදාහරණයක්. දැන් සාමාන්‍ය දේශපාලකෙකුට එහෙම කරනව නේද ගෞරවයට නැගිටලා ජය වේවා කියලා. එතකොට ඒ වගේ ඒ කාලේ රජවරුන්ට ගෞරව කිරීමක් තිබුණා. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ ළඟට රජතුමා එන වෙලාවේ කොසල් රජතුමා එන වෙලාවේ චත්තපාණී කල්පනා කළා මම ඉන්නේ
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ තුන් ලෝකයේම ජයගත් මහෝත්තමයන්න් වහන්සේ ළඟ මහා මුනිවරයන් වහන්සේ මේ වැඩ ඉන්නේ. ඒ නිසා උන්වහන්සේට මේ සමාන කෙනෙක් මෙතන නැහැ. ඒ නිසා මම මේ වෙලාවේදී රජතුමාට ගෞරව කරන්න ගියොත් මගේ ශාස්ත්‍රූන් වහන්සේට අගෞරවයක් සිදු වෙනවා. ඒ නිසා මම ගෞරව කරන්න නැගිටිවත් රජුට කේන්ති ගියා බයි. පස්සේ ප්‍රශ්න විසඳගත්තා. පස්සේ රජතුමා තේරුම් ගත්තා. ඒ වෙලාවේ කේන්ති ගියා. ඒත් මම මෙතනින් කියන්න උත්සාහ කරේ පින්වත් ඒත් බලන්න මේ ශ්‍රාවකයෙකුගේ තියෙන ශ්‍රාවකත්වයේ අභිමානයි සුළුපටු ගත්තා. ඒතර අද කාලේ බලන්න අද කාලේ සංඝයා ඉන්නකොට ස්ටේජ් එකේ සමහර රැස්වීම් වලදී පිටින් දේශපාලකයෙක් එද්දී අර මිනිස්සු සියලු දෙනාම නැගිටිනවා. ස්වාමීන් වහන්සේලා ආසනවල ඉන්නවා. ගිහිය ටික ඔක්කොම නැගිටිනවා. අර ගිහිය එද්දී. ඒතර අදවුල කාටද? සංඝයාට. ඒතර සංඝයානේ ප්‍රධාන. සංඝයානේ ගෞරවයේ මූර්තිය එතන. ඒ වගේ එහෙමවත් හිතන්න තරම් කල්පනාවක් ඥානයක් බුද්ධියක් මේකුන්ට නෑ. නේද? මොකද්ද මේ ප්‍රකට වෙන්නේ? පැහැදීම නැතිකම. ඒ නිසා පින්වත්නි හරියටම අපි මනාකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව පැහැදීම ඇති කර ගන්න ඕනේ. පැහැදීම ඇති කරගොත් තමයි අපිට ඒ ධර්මයේ පිළිබඳ ගෞරවය ඇති වෙන්නේ. ධර්මයේ පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ. ඊළඟට පින්වත්නි ඊළඟ කාර්යයේ බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන සංඝේ අගාරෝ විරන්ති අපතිස්සු සංඝයා කෙරෙහි අගෞරවය ඇති වුණ සංඝයාට නිନ୍ଦා අපහාස කරන්න පටන් ගත්තොත් එතකොට මොකද වෙන්නේ? සංඝයාට අපහාස කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ සංඝයා විවේචනය කරන්න සංඝයා නිନ୍ଦා අපහාස කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒ ශ්‍රාවකීන්ට සංඝයා පිළිබඳ ප්‍රසාදයක් ඇති වෙලා නැහැ. ඒ ප්‍රසාදය නැති නිසා මහා සියලුම සංඝ රත්නයේ පොදුවේ නිନ୍ଦා අපහාස කරන්නේ නැද්ද? පොදුවේ නිନ୍ଦා අපහාස කරන සංඝයාට. ඒ සංඝයාට කියලා යම් කිසි කෙනෙක් නිନ୍ଦා අපහාස කළොත් එම් පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේට අයිති වෙනවා. මුගලන් මහ රහතන් වහන්සේට අයිති වෙනවානේ. සංඝයාට කියලා කෙනෙක් බැන්නොත් පෞද්ගලිකව යම් කිසි කෙනෙකුගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒව දිහා බල පොදුවේ සංඝයාට නිନ୍ଦා අපහාස කිරීමේ මහා අකුසලයක් මේ මිනිස්සු කරගන්නවා. ඒ නිසා සංඝයා පිළිබඳව ගෞරවයක් බෙදගෙන වැටුණොත් සමාජයේ උපාසක උපාසිකාවන් අතින් භික්ෂු භික්ෂුණීන් අතින් එතකොට ඒකත් මේ ධර්මයේ ස්ථාවර නොවෙන්න බලපාන කාරණාවක්. ඒ විදිහට කාරණා කීපයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි සික්ඛා අගාරව අවිරන්ති අපතිස්සෝ. ශික්ෂා පිළිබඳව ගෞරවය බෙද වැටුණොත්. ඒ කියන්නේ සීලය පිළිබඳව ගෞරවය බෙද වැටුණොත්, සමාධි පිළිබඳව ගෞරවය බෙද වැටුණොත්, ප්‍රඥා පිළිබඳව ගෞරවය බෙද වැටුණොත් අන්න එතකොටත් මේ ධර්මයේ අස්ථාවර වීමට බලපාන කාරණාවක්. බොහෝ කාලයක් පින්වත්නි මේ ධර්මයේ පවතින්නේ නැහැ. ඒ සීලයට ගෞරවයක් නැත්නම් සිල්වක් ඉන්නේ නැහැ. සමාධියට ගෞරවයක් නැත්නම් භාවනා කරන්නේ නැහැ බෙරබෙන යනවා. භාවනා කරනකොට භාවනා කරන්නට බෙරබෙන යනවා. මුට්ටු පිස්සු කියලා. ඒ මොකද? ගෞරවය නැහැ. සමාධිය ගැන ගෞරවයක් නැහැ. භාවනාව ගැන ගෞරවයක් නැහැ. ඒ නිසා ඒවා පිළිබඳ සීල සමාධි ප්‍රඥා පිළිබඳ ගෞරවය පිළිහිලා ගියොත් මේ ධර්මයේ බොහෝ කාලයක් සමාජයේ ස්ථාවර වෙන්නේ නැහැ කියනවා. සමාජයෙන් බැහැර වෙලා යනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාද ගාරවා විහෙරಂತಿ අපතිස්සු. අප්‍රමාදයේ පිළිබඳව ගෞරවය බිඳ වැටෙනවා. අප්‍රමාදය කියලා කියන්නේ ප්‍රමාද නොවි මේ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ මානසිකත්වය. අප්‍රමාදය කියලා කියන්නේ නිවනට මාර්ගය. ප්‍රමාදය කියන්නේ නිවනට මාර්ගය නෙවෙයි. සසරේ පැවැත්මට මාර්ගය. ඒතකොට අපි අප්‍රමාදයට ගෞරව කරනවා නම් අපි කවදාවත් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ තුලිනුත් බුදුරජාණන් වහන්සේ වදාළා ධර්මයේ බොහෝ කල් පවතින්න හේතු වෙනවා. ඒ ආයි ධර්ම මාර්ග අනුගමනය කරනවානේ. අප්‍රමාදයට ගෞරව කරන කෙනා කල් දාන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අවසාන කාරණේ තමයි ධර්ම සාකච්ඡා පිළිබඳව පටිසන්තරේ අගාරව විහරಂತಿ. ධර්ම සාකච්ඡාව පිළිබඳව ගෞරවය බින්දකට වැටෙනවා නම් ධර්ම ස්ථාවර වෙන්නේ නැහැ කියනවා. ධර්ම සාකච්ඡාව පිළිබඳව ගෞරවය තියෙනවා.
ඒක ධර්ම ස්ථාවර වෙනවා නම් පින්වත් දැන් කිව්ව අස්ථාවර වෙන්න බලපාන කාරණානේ. ධර්ම ස්ථාවර වෙන්න නම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි කරන්න ඕනේ ශාස්ත්‍රු ගෞරවය ඇති කර ගන්න ඕනේ. ධර්ම ගෞරවය ඇති කර ගන්න ඕනේ. සංඝ ගෞරවය ඇති කර ගන්න ඕනේ. ඊළඟ සීල සමාධි ප්‍රඥා පිළිබඳව ගෞරවය ඇති කර ගන්න ඕනේ. ඊළඟට අප්‍රමාදී පිළිබඳව ගෞරවය ඇති කර ගන්න ඕනේ. ධර්ම සාකච්ඡාව පිළිබඳවත් ගෞරවය ඇති කරගෙන කරගන්න ඕනේ. මෙන්න මේ ටික ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ කාරණා හේතු කොටගෙන මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ සද්ධම්මෝ චිරත්තිතිකෝ හෝති. එතකොට ඒ ගෞරවය උපදවා ගත්තොත් මේ කාරණා හය පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ මේ ධර්මයේ ස්ථාවරයි කියනවා. අස්ථාවර වෙන්නේ නැහැ කියනවා. ඒකට පින්වත්නි මේ කියලා දුන්න කාරණා ටික අදටත් වළංගුයි. හෙටටත් වළංගුයි, අනාගතයටත් වළංගුයි. තුන් කාලට වළංගුයි මේක. ඉතින් ඒ නිසා ඔබ සතුටු වෙන්න මේ කියා දුන්නු කාරණා ටික හොඳට තමන්ගේ හිතේ රඳවාගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳ ගෞරවය උපදවාගෙන ධර්මයේ පිළිබඳ ගෞරවය උපදවාගෙන සංඝයා පිළිබඳ ගෞරවය උපදවාගෙන ත්‍රිශික්ෂා පිළිබඳ ගෞරවය උපදවාගෙන ඊළඟට ධර්ම සාකච්ඡා පිළිබඳ ගෞරවය ඇති කරගෙන අප්‍රමාදයට ගෞරව කරමින් අප්‍රමාද වෙමින් මේ බුද්ධ ශාසනය තුල උතුම් අමාමා නිවනින් සැනසීම අවබෝධ කරගන්නට හැම දිනාටම මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවා. සද්ධාවන්ත